සුබ දවසක් දයාබර දරුදරියනි. අද අපි ඔබ සමග එකතු වෙන්නේ ආර්ථික විද්‍යාව විෂය නිර්දේශයේ 7 වන නිපුණතාව ආරම්භ කිරීමක් කරන්න. ඔබ දන්නවා දැනටත් ඔබට 12 වසරේ තියෙන විෂය නිර්දේශයේ නිපුණතා 6න් 6ම අපි ඉවර කරලා ඉවරයි. ඒ නිසා අපි මේ පිළිබඳ පුළුල්ව සාකච්ඡා වට කීපයක් ඔබත් සමග සිදු කරා. අද අපි 13 වසරේ තියෙන පළවෙනි මාතෘකාවටයි මේ එන්නේ. ඔබ දන්නවා ඔබේ ප්‍රශ්න පත්‍රයේ තුල විශේෂයෙන්ම ප්‍රශ්න 10ක ආකෘතියක් තියෙන්නේ කියලා ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ තුල. ඒකේ පළවෙනි ප්‍රශ්න 5 තුලින් අඩුම වශයෙන් ප්‍රශ්න දෙකක්වත් තෝරගන්න ඕනේ. නමුත් සාමාන්‍යයෙන් අපේ අත්දැකීම් අනුව ගොඩක් දරුවෝ පළවෙනි එකෙන් තමයි ප්‍රශ්න 3ක් තෝරගන්නේ. නමුත් ඒක අනිවාර්ය නෑ. අවම වශයෙන් දෙකක් තමයි තෝරගන්න ඕනේ. එකක් තෝරගන්න බෑ. ඉතින් ඒකේ ඔබ දන්නවා පළවෙනි ප්‍රශ්නේ ආර්ථික විද්‍යාව හැඳින්වීම හිඟකම අවස්තික පිරිවැය හැකියාමයි මෙහෙම හරියටම මේවා එනවා කියන එක නෑ. නමුත් වැඩිපුරම ඒ ආකාරයට තමයි ඇවිත් තියෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ ගොඩක් විට වෙළඳපොළ ආර්ථිකය වගේ පැති වලින් එන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක වෙළඳපොළ ක්‍රියාකාරීත්වයේ රජයේ මැදිහත් වීම. ඊට පස්සේ හතරේ නිෂ්පාදන න්‍යාය පිරිවැය වෙළඳපොළ තත්වයන්. පස්වෙනි එකේ තමයි අපි දැන් මෙතෙක් කල් කතා කරපු මම හිතනවා විශේෂයෙන්ම අපි මේ දෙවෙනි කොවිඩ් ආරම්භ වීමත් සමගම අපි කතා කරපු ජාතික ගිණුම්කරණයේ සාර්වත්‍රික සමතුලිතය කියන කොටස එන්නේ. අද අපි කතා කරන්නේ ඔබේ නිපුණතාව වලින් 7 වෙනි නිපුණතාව. ඒක ගොඩක් විට 6 වෙනි ප්‍රශ්නයේදී ඔබට ලැබෙන්නේ මුදල් බැංකු මිල මට්ටම් කියන කොටස. ඔබට අපි අද ලබා දීලා තියෙන්නේ මුදල් හා මිල මට්ටම් කියන කොටස. බැංකු වල ටිකක් වෙනම ඔබත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ මුදල් මැවීම හා අනිත් දේවල් නිසා. ඉතින් 7 වෙනි 8 වෙනි 9 වෙනි 10 වෙනි ප්‍රශ්න වලිනුත් අපි 7 වෙනි ප්‍රශ්නේ ඊළඟ මාසේ ඔබත් සමග කතා කරන්න බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය ආර්ථිකය, බදු, රාජ්‍ය වියදම්, රාජ්‍ය ණය ඒ පැත්ත. 8 වෙනි එක අන්තර්ජාතික වෙළඳාම හා මූල්‍ය, 9 10 ආර්ථික වර්ධන සංවර්ධනය වගේ පැති. ඉතින් එතකොට අද අපි මේ 7 වෙනි නිපුණතාවය යටතේ ඔබට 6 වෙනි ප්‍රශ්නය තුලින් පිළිතුරු සැපිය යුතු මුදල් බැංකු මිල මට්ටම් කියන එකයි ඔබත් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වීමක් වෙන්නේ. ඉතින් ඔබ දන්නවා ඇත්තටම මුදල් කියලා කියනකොට විවිධ අර්ථකථන විවිධ අය විවිධාකාරයේ මුදල් වලට දෙන්න පුළුවන්. ඔබ අහලා තියෙනවා මුදල් කියන්නේ සල්ලිය, සල්ලි කියන්නේ දෙයියන්ගේ මල්ලිය, එක එක දේවල් කියනවා. හැබැයි මේ මුදල් කියන එක ඔබ මුලින්ම මතක තියාගන්න වෙනවා මේක භාණ්ඩයක්වත් නිෂ්පාදන සාධකයක්වත් නෙවෙයි. මුදල් කියන එක භාණ්ඩයක්වත් නිෂ්පාදන සාධකයක්වත් නෙමෙයි කියන එක ඔබ ඔළුවේ තියාගන්න ඕනේ. එහෙනම් මොකද්ද? මේක ඉතිහාසයේ මිනිස්සු හොයාගත්ත විශිෂ්ටම නිර්මාණයක් කියලා අපි සලකන්නේ මේක හුවමාරු මාධ්‍යයක් විදිහට මිනිස්සුන්ට භාණ්ඩ හා සේවා ලබා ගැනීමේදී භාවිතා කළ හැකි උපකරණයක් නිසා. ඒ නිසා මුදල් කියන්නේ දැන් අපි දන්නවා භාණ්ඩ තියෙනවා, නීච භාණ්ඩ තියෙනවා, එවැනි දෙයක් නෙමෙයි. නිෂ්පාදන සාධක තියෙනවා, ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධන, ව්‍යවසාය ඒවත් නෙවෙයි. සමහර ඔය කලමනාකරණයේදී ව්‍යාපාර අධ්‍යයනයේදී වගේ වේ මුදල් අපි
සමහර නිෂ්පාදන සාධක විදිහට ගන්නවා. නමුත් මෙතෙන්දී අපි එහෙම සලකන්නේ නැහැ. මුදල් අරගෙන එකෙන් භාණ්ඩයක් නිපදවන්න බෑ. ඒ නිසා මුදල් අපි වැදගත් වෙන්නේ අතීතයේ පැවති හුවමාරු ක්‍රමේදී ඇතිවෙච්ච දුෂ්කරතා මගහැරලා මිනිස්සුන්ට භාණ්ඩ හා සේවා හුවමාරුව පහසු කරන්න භාවිතා කරපු ඒ සඳහා විශිෂ්ටතම නිර්මාණයක් විදිහට සකස් කරපු දෙයක් විදිහට. ඉතින් අපි මුදල් වලට නිර්වචනයක් දෙමු. මොකද්ද මුදල් කියන්නේ? මුදල් කියන එක නිර්වචනය කරද්දී අපි විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ යම් දෙයක් මුදල් වෙන්න නම් අනිවාර්යයෙන්ම ඒක හැම කෙනෙක්ම පොදුවේ පිළිගන්න ඕනේ. පොදුවේ පිළිගත්තේ නැත්නම් පුළුල්ව මිනිස්සු භාවිතා කරේ නැත්නම් ඒක මුදල් නෙමෙයි. මුදලේ ඓතිහාසික විකාශනය තුල සමහර කාලවල තිබ්බා සිප්පි කටු මුදල් විදිහට. සමහර අවස්ථාවල සතුන්ගේ සත්වහම් මුදල් ලෙස භාවිතා කරා. පබලු ඔය වගේ දේවලුත් තිබුණා. හැබැයි ඒවා පොදුවේ හැමෝම පිළිගත්තේ නැහැ. පුළුල්ව භාවිතා වුණේ නැහැ. පුළුල්ව කියලා කියන්නේ හැම තැනකම හැම දෙයකටම. ඒතර මෙන්න මේ පොදු පිළිගැනීම කියන එක ඉතාම වැදගත් වීමක් වෙනවා මුදලේ තියෙන. සමාජය හැම කෙනෙක්ම මේක මුදල් කියලා පිළිගන්න ඕනේ. දැන් ලංකාවේ 10 නෝට්ටුව ගත්තොත් ලංකාව තුල හැම කෙනෙක්ම පිළිගන්නවා. හැබැයි ඩොලර් කියන නෝට්ටුව ගත්තොත් ලෝකයේ වැඩිම රටවල් සංඛ්‍යාවක් මේක මුදල් කියලා පිළිගන්නවා. ඒ නිසා මේ පොදුවේ පිළිගන්න ඕනේ ඇයි මොකටද මුදල් පාවිච්චි කරන්නේ? මේක භාවිතා කරන්නේ හුවමාරු මාධ්‍යයක් විදිහට. මොනවා හුවමාරු කරන්නද? භාණ්ඩ. ඉස්සර ඔබ දන්නවා වීබුසල් දෙකක් දීලා හරකෙක් ගත්තා. වීබුසල් දෙකක් දුන්නාම හරකෙක් ගන්න පුළුවන්. මේකට කිව්වේ ඍජු හුවමාරුව. භාණ්ඩයකට භාණ්ඩයක් ඍජුව හුවමාරු කිරීම. බාට ක්‍රමය. එතෙන්දී ගැටලු ගොඩාක් ඇති වුණා. දැන් ඒ ගැටලුව එන්නේ නැති වෙන්න මේ හුවමාරුවේ අතරමැදියෙක් විදිහට මුදල් ඇවිත් තියෙනවා. හුවමාරුවේ අතරමැදියෙක් විදිහට මුදල් යොදාගෙන තියෙනවා. එතෙන්දී වී දීලා මුදල් ගන්න පුළුවන්, මුදල් දීලා හරකෙක් ගන්න පුළුවන්. ඒ නිසා සමාජයේ විසින් පොදුවේ පිළිගන්න මොනවා හරි දෙයක් වේද ඒක මුදල්. මොනවටද පොදුවේ පිළිගන්නේ? හුවමාරු සඳහා. භාණ්ඩයක් හෝ සේවයක් හුවමාරු කරගන්න. දැන් ඔබ සේවාවකට, අධ්‍යාපන සේවාවකට ඔබ සල්ලි ගෙවනවා. මම මේ උගන්වන එකට ඔබ ගෙවීම් කරනවා. ආරෝග්‍ය ශාලාවකට ගිහිල්ලා පුජ්‍යලික ආරෝග්‍ය ශාලාවකදී මුදල් ගෙවනවා. ඒ නිසා භාණ්ඩ සේවා හුවමාරු මාධ්‍යයක් විදිහට සමාජය පොදුවේ පිළිගන්න කුමන හෝ දෙයක් වේද මුදල්. ඒක ඉස්සල්ලාම ඔළුවේ තියාගන්න එපා මේ කාසි නෝට්ටු කියන එකම. සත්වහම් මුදල් විදිහටත් පිළිගත්තා. ඊට අමතරව සමහර විට ඇද්දල මුදල් විදිහට පිළිගත්ත කාල තිබුණා. ලෝහ වර්ග මුදල් විදිහට පිළිගත්ත කාල තිබුණා. මොනවා හරි හුවමාරු මාධ්‍යයක් විදිහට පොදුවේ පිළිගන්නවා නම් ඒක මුදල්. වෙන වත්කමකින් මුදල් වෙන් කරගන්න ලක්ෂණෙත් ඔබ දැනන් ඉන්නේ හොඳයි. වෙන වත්කම් ඔබ දන්නවනේ. ඔබේ ගෙදර ගියක් තියෙනවා. සමහරුට වාහනයක් තියෙන්න පුළුවන්. රත්තරන් බඩු තියෙනවා. මේ හැම එකකටම වඩා මුදලේ තියෙන වෙනස්කම තමයි අනික් වත්කම් වලට වඩා මුදල 100% ද්‍රවශීල වීම. මොකද්ද වත්කමක ද්‍රවශීලතාව කියන්නේ? ඒ වත්කම ඉක්මනින් සහ මූල්‍ය අලාභ නොවිද මුදල් බවට පත් කිරීමේ තියෙන හැකියාව. ඔබට දැන් ඔබේ ගෙදර, ඔබේ වාහනේ ෂණිකව විනාඩි 5ක් ඇතුළත මුදල් බවට පත් කරන්න පුළුවන්ද? එහෙම පුළුවන් වුණොත් බොහොම අඩු මුදලකටයි දෙන්න වෙන්නේ. ඔන්න මූල්‍ය අලාභය. එහෙම නැත්නම් හොඳ මුදලකට විකුණ ගන්න නම් කල්පහුව වෙනවා. හැබැයි මුදල් එහෙම නැත. මුදල් අපට ෂණිකව කල්පමාවක් නැතුව ඕනෑම අවස්ථාවකදී
ඒ වත්කම මුදල් බවට පත් කරන්න පුළුවන් මුදල් කියන වත්කම. නමුත් ගොඩ නැගිල්ලක් අපි ළඟ තියෙන ඔරලෝසුවක් අපි ළඟ තියෙන වාහනයක් මුදල් බවට ශනිකව පත් කරන්න බෑ. එහෙම කරොත් මූල්‍ය ලාභ වෙනවා. හරි මුදලක් ගන්න නම් කල්පමා වෙනවා. එහෙනම් කල්පමාවක් නැතුව මූල්‍ය ලාභ අවම කරගෙන මුදල් බවට පත් කරන්න පුළුවන් එකම දේ තමයි අපි මේ කතා කරන මුදල්. ඒ නිසා භාණ්ඩ සේවා හුවමාරුවේදී පොදුවේ පිළිගන්න ඕනම දෙයක් අපි මුදල් විදිහටයි සලකනු ලබන්නේ. ඒ නිසා ඔන්නම මුදල් ගැන ඔබට පැහැදිලි කිරීමක් කරා. ඒ නිසා මේ මුදලේ විශේෂ ගුණාංග රසක් තියෙන්න ඕනේ කියන එක අපි කතා කළ යුතුයි. ලොකුම ගුණාංගය මේක. මොකද්ද? කවුරුත් පොදුවේ පිළිගන්න ඕනේ. මේකට අපි නමක් කිව්ව පොදු කියන්නේ සමස්ත කියන එක. හැමෝම සාරව. පිළිගැනීමට කියන්නේ ප්‍රතිගෘහිතතාව කියලා. ඒ නිසා සමස්තයම පිළිගන්න ඕනේ. හැමෝම පිළිගන්න ඕනේ. පිළිගත්ත පමණින්ම මුදල් කියන්නත් බෑ. ඒවා හැම වෙලාවකදීම ඕනම කෙනෙක්ට පහසුවෙන් අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේක 10 නෝට්ටුව, මේක 5000 නෝට්ටුව, මේක ඩොලර් 1, මේක ඩොලර් 10 වගේ. මේ ගෙන යන්න පහසු වෙන්න ඕනේ. විශාල බරයි නම්, කොළේ ලොකුයි නම්, කාසිය කිලෝවක් බරයි නම් ගෙනියන්න බෑ. කුඩා කොටස් වලට විභේදනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ලංකාවේ 7, 10, 25, 50 ඒ වගේ. ඒ වගේම මුදල් නිතරම අනුකරණ නොහැකියාවක් තියෙන්න ඕනේ. නෝට්ටුවක් ඕන කෙනෙක්ට ෆොටෝකොපියක් ගහගෙන මුද්‍රණය කරලා කඩේකට දෙන්න පුළුවන් නම් මුදල වැඩක් නැහැ. ඒ නිසා සුවිශේෂ අංග ඇතුව ඒක මුද්‍රණයේදී අනිත් දෙයකට වඩා අනුකරණය කරන්න බැරි වෙන්න මුද්‍රණය වෙලා තියෙන්න ඕනේ. ඔබ දැකලා තියෙනවා දිය සලකුණු, ඒකේ වෙනම ආරක්ෂිත නූල්, ඒත් එක්කම වැර ගන්නු කොන්, ඒත් එක්කම මුදලේ අගය, කියන්නේ මුදල් නෝට්ටුවේ අගය තැන් වල දාලා තියෙන ඒවා විවිධාකාර පාරජම්බුල කිරණට පේන දේවල්, ඒ වගේ අනුකරණ නොහැකියාවෙන් මුදල් තියෙන්න ඕනේ. ඒකම හැම නෝට්ටුවක්ම 10 නෝට්ටුවක් එක වගේ තියෙන්න ඕනේ සමජාතීය බව. ඒවැයි ස්ථාවර වෙන්න ඕනේ වටිනාකම. කාසි වගේ දේවල් වල කාසියේ ලෝහමය අගයට වඩා මුහුණත අගය වැඩි වෙන්න ඕනේ. ලෝහයේ බර හෝ ඒකේ අගය වැඩි වුණොත් මුහුණත අගයට වඩා ලෝහය තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා ඔන්න ඔය අංග මුදලේ තියෙන්න ඕනේ. ඒ නිසා මුදල් කියන්නේ තව විදිහකින් කිව්වොත් මුදලෙන් අපේක්ෂිත කාර්යයන් ඉටු වෙන කුමන හෝ දෙයක් වේද මුදල්. ඒක ගැන අපි ඉදිරියේදී කතා කිරීමක් කරමු. ඒ නිසා මුදල් කියන්නේ භාණ්ඩයක් හෝ යෙදවුමක්, නිෂ්පාදන සාධකයක් නෙවෙයි කියන එක ඉස්සල්ලාම මතක තියාගන්න ඕනේ. අපි මුදල් හැඳින්වීමට එනවා ඔබේ දෙවෙනි පිටුවට. මුලින් කියන්නේ මේ මුදල් වල ඉතිහාසය කොහොමද කියන එක. මේක මිනිස්සුන්ගේ විශිෂ්ටම නිර්මාණයක් කියලා කියන්නේ අර හුවමාරුවේ තිබ්බ දුෂ්කරතා නැති කරලා මුදල් පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් කියන එක. ඒ නිසා මුදල් වලට අපි නිර්වචනයක් හැමෝම ලියාගමු. මුදල් යනු භාණ්ඩ හා සේවා හුවමාරු කිරීමේදී අතරමැදි ගෙවීමේ මාධ්‍යයක් වශයෙන් භාණ්ඩ හා සේවා හුවමාරු කිරීමේදී අතරමැදි ගෙවීමේ මාධ්‍යයක් වශයෙන් පොදුවේ පිළිගනු ලබන ඕනෑම දෙයකි. මුදල් යනු භාණ්ඩ හා සේවා හුවමාරු කිරීමේදී අතරමැදි ගෙවීමේ මාධ්‍යයක් වශයෙන් පොදුවේ පිළිගනු ලබන ඕනෑම දෙයකි. කාර්යක්ෂම හුවමාරු මාධ්‍යයක් වශයෙන් ක්‍රියා කිරීම සඳහා මුදල් සතුව සුවිශේෂී ගුණාංග රැසක් තියෙන්න ඕනේ. මොනවද මුදල් සතුව සුවිශේෂී ගුණාංග ඔක්කොම? එකක් මං කිව්වා මේක පොදුවේ පිළිගන්න ඕනේ.
ඒ වගේම පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. පහසුවෙන් කුඩා කොටස් වලට බෙදන්න පුළුවන් වෙන්න ඕනේ. අනිත් එක නෝට්ටුවක් වතුරේ වැටුණ ගමන් දිය වෙලා යනවා නම් කාසියක් කොහේ හරි තැනකට අහු වුණාම ටක් ගාලා විනාශ වෙනවා නම් එහෙම නැත්නම් දෙකට කඩෙනවා නම් ඒක හොඳ මුදලක් නෙවෙයි. කල්පවතින බව තියෙන්න ඕනේ. දාඩියට එහෙම නැත්නම් මිනිස්සුන්ගේ අතේ සංසරණය වෙද්දී හානි වෙනවා නම් ඒක හොඳ මුදලක් නෙමෙයි. සමජාතීය බව හැම නෝට්ටුවක්ම 5000 නෝට්ටුව නම් එක වගේ තියෙනවා. දැන් ලංකාවේ ඔබට මතක ඇති සමහර රුපියල් 10 නෝට්ටු එක එක කාලවල මුද්‍රණය කරන්නේම එක එක සයිස්. ඒක ප්‍රමාණ. වටිනාකම ස්ථාවරව තියෙනද මේවා උගන්වද්දී ඔබ ඉතින් ලංකාවේ මුදල් නෝට්ටු කීයක් තියෙනවද? දැන් ඔබට තනියෙන් ක්‍රියා කරන්න පුළුවන් මාර්ග තියෙනවා. හැම නෝට්ටුවකම තියෙන්නේ මොනවද කියලා හිමීට බලන්න පුළුවන්. ඒත් එක්කම මේ මුදල් කොහොමද ඉතිහාසය කියලා ඔබ අන්තර්ජාලයට ගිහිල්ලා බලන්න පුළුවන්. ලංකාවේ පළවෙනිම මුදල මොකක්ද කියලා හොයාගන්න පුළුවන්. මුදල් ගැන කවියක් ලියන්න පුළුවන්. කතාවක් ලියන්න පුළුවන්. මුදල් ගැන ඔබටම ප්‍රශ්නයක් හදාගන්න පුළුවන්. ඔබටම ප්‍රහේලිකාවක් හදාගෙන පුළුවන් යම් දෙයක් කරන්න. ඒවා අපටත් එවන්න. අපිත් ඒවෙන් සතුටු වෙනවා. ඒ නිසා ඔබම යම් නිර්මාණ කරන්න. එතකොට ඔය ගෙදරට වෙලා ඉඳීමේ තියෙන පීඩන අරවා මේවා අඩු වෙන්න පුළුවන්. ඒ මාතෘකාවට දාලා යන්න දේවල් කරන්න. හොඳයි. ඉස්සර අපි උගන්වද්දි ළමයි කවි ලියලා එවනවා. ඒ පාඩම ගැන තේරිච්ච ආකාරය ලියලා එවනවා. මට දැනුණ හැටි මෙන්න මෙහෙමයි කියලා ලියලා එවනවා. ඉතින් ඔබත් ඒ වගේ නිර්මාණශීලී කෙනෙක් වෙන්න. ඔබේ නිර්මාණශීලී බව තියෙනවා. ඒක උඩට ගන්න බලන්න විවිධ ආකාරයෙන්. හොඳයි. ඊළඟට මුදල් සතුව තියෙන්න ඕනේ ගුණාංග අතර ඇතුලේ තියෙන අගයට සාපේක්ෂව මුහුණත අගේ කාසිවල වැඩි වෙන්න ඕනේ. ඒකයි මේ නයිසර්ගික අගයක් නොපැවතීම කියලා කියන්නේ. ඒ කියන්නේ උඩ තියෙන අගයට වඩා යට ලෝහයේ අගය අඩු වෙන්න ඕනේ කියලා. සාපේක්ෂව සුලභ දුලභ නොවේ. ඕනෑමට වඩා වැඩි වුණාමත් ප්‍රශ්නයක්. ඉස්සර ලෝහ වර්ග හිඟයිනේ. ඒ හිඟවීමත් ප්‍රශ්නයක්. අනුකරණ අපහසු වීම, නීත්‍යානුවලංගු භාවය හැමෝම පිළිගැනීම කියන එක වර්තමාන මුදල් එකවර ඇතිවුවක් නෙවෙයි. ඊට ප්‍රාථමික අවස්ථාවේ ඉඳලා සංකීර්ණ අවස්ථාව දක්වා ක්‍රමිකව විකාශනය වූවක්. මුල් කාලේ සිප්පිකටු ලුණු, සත්වහම්, සත්ව ඇටකටු පාවිච්චි කරා. ඉන්පසුව ලෝහ කැබලි පාවිච්චි කරා. ඉන්පසු ලෝහ මුදල් රන් කාසි වගේ ඒවා පාවිච්චි කරා. හරියටම කාසියේ මුහුණත අගය කාසියේ බරට සමානව. ඊට පස්සේ චෙක්පත් හරහා බැංකු මුදල් පාවිච්චි කරන්න පටන් ගත්තා. ඉන්පසු තමාද තාක්ෂණයේ දියුණුවත් එක්ක විද්‍යුත් මුදල් භාවිතයට ඇවිත් තියෙන්නේ. ඊට පස්සේ අපි එනවා මුදල් මොකටද කියන එකට උත්තරයක් හොයාගන්න. ඇයි මුදල්? මොනවද මුදලින් කරන්නේ? මොනවද මුදල තුල අපි කරන දේවල්? මුදලේ ප්‍රධාන කාර්යයන් අපි 4ක් පිළිබඳ කතා කරනවා. මුදලේ ප්‍රධාන කාර්යයන් 4ක් පිළිබඳව අපි කතා කරනවා. තවත් ඕනේ තරම් දේවල් මිනිස්සුන්ට කියන්න පුළුවන්. නමුත් ප්‍රධානම මුදලේ කාර්යයන් 4ක් තියෙන බවයි අපේ විෂය නිර්දේශයේ තියෙන්නේ. මුදලේ පළවෙනි කාර්යය තමයි හුවමාරු මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම. හුවමාරු කියන එකට තව නමක් කිව්වොත් මේකට අපි කියනවා විනිමය කියලා. හුවමාරු මාධ්‍යයක් එහෙම නැත්නම් විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම. අපි මේවා වෙන වෙන විස්තර කරමු. වටිනාකමේ මිනුම් දණ්ඩක් විදිහට මිනුමක් විදිහට කටයුතු කරන එක. එහෙම නැත්නම් ගිනුම් ඒකකයක් විදිහට කටයුතු කරන එක. ගිනුම් තියන්න, ලාභාලාභ බලන්න මුදල් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මිනිස්සුන්ට ඉතුරු කරන මාධ්‍යයක් විදිහට, ධනය රැස් කරන මාධ්‍යයක් විදිහට වටිනාකමේ සන්නිධියක් විදිහට. ඔයගොල්ලෝ දන්නවා නිදි කියලා කියන්නේ තැම්පතු. සන්නිධියක් විදිහට කටයුතු කරන එක.
එහෙම නැත්නම් මිනිස්සු ගන්න ණය ආපහු ගෙවන්න. ඒ ගත්ත ණය වාර්තා කරලා තියාගන්න. මාධ්‍යයක් විදිහට ණය ගන්න. ඒකට අපි නමක් කියනවා විලම්භිත ගෙවුම් මාධ්‍යයක් විදිහට කටයුතු කිරීම. මෙන්න මේ වගේ මුදලින් අපේක්ෂිත කාර්යයන් ගණනාවක් තියෙනවා. හුවමාරු මාධ්‍යයක් මාත් එක කියන්නේ හුවමාරු මාධ්‍යයක් දෙක වටිනාකමේ මිනුම් දණ්ඩක් ගිනුම් මේක්කයක් තුන වටිනාකමේ සන්නිධියක් හතර විලම්භිත ගෙවුම් මාධ්‍යයක්. ඔය ඕනේ ආකාරයකට ඔබට පිළිවෙල හදා ගන්න පුළුවන්. ඒකත් අපි ලියාගෙන ඉමු. හුවමාරු මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම වටිනාකමේ සන්නිධියක් වීම ගිනුම් ඒකයක් වීම විලම්භිත ගෙවුම් මාධ්‍යයක් වීම. අපි ඉස්සල්ලාම එනවා මේකේ පළවෙනි කාර්යයට පුළුල්ව විග්‍රහයක් කරන්න හුවමාරු මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම. දැන් මම හිතනවා මෙතන ඉන්නවා දැනට ව්‍යාපාර අධ්‍යයනයත් ඉගෙන ගන්න දරුවෝ. ඒ අයටත් මුදල් බැංකු මූල්‍ය ආයතන පාඩමක් තියෙනවා. චෙක්පත් සමග. ඒකෙදි කතා කරනවටත් වඩා ටිකක් පුළුල්ව මේ හරිය දැනගන්න ඕනේ ඔබ. සමහර විට මේ මුදලේ මේ හුවමාරු මාධ්‍යයක් කියන එකට විතරක් මේකේ තියෙන වැදගත්කමට විතරක් වැදගත්කමේ කොටසකට විතරක් ලකුණු 4ක් විතර දෙන අවස්ථාවල් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ව්‍යාපාර අධ්‍යයනයේ වගේ වේ මුදල් ඉල්ලුව මුදල් සැපයුම් පුළුල්ව නැහැ. අපි මේ මුදල් පාඩමේ වැදගත්ම කොටසක් විදිහට ඊළඟට සාකච්ඡා කරන්න තියෙන ඒවා. ඒතර මොකද්ද මේ හුවමාරු මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම කියන එකේ අදහස? මේකේ උත්තරේ තියෙනවා ඇත්තටම. හුවමාරු මාධ්‍යයක්. මේක මෙහෙම දැනගත්තා නම් හොඳයි. ඉස්සර අපි හුවමාරුව සිද්ධ වුණේ භාණ්ඩයකට භාණ්ඩයක් ඍජුවම. commodity to commodity භාණ්ඩයකට භාණ්ඩයක්. C to C. එතකොට මා කිව්වා හරකෙක් දීලා වීබුසල් දෙකක් ගත්තා. හැබැයි මේ ක්‍රමය තුල බොහෝ දෝෂ අපි දැක්කා. මේ ක්‍රමය තුල දකින්න ලැබපු පළවෙනිම දෝෂය මතකද ඔබට? ඍජු හුවමාරුවේ බාට ක්‍රමේ දකින්න ලැබුණු පළවෙනිම දෝෂය. පළවෙනිම එක තමයි උවමනාවන්ගේ ද්වික සමපාතයක් තියෙන්න ඕනේ වීම. මොකද්ද ද්වික සමපාතය? දෙන්නගේ උවමනා එකවර ගැලපෙන්න ඕනේ. අන්‍යෝන්‍ය වශයෙන් මේ දෙන්නගේ උවමනා ගැලපෙන්න ඕනේ. හරකෙක් වී අවශ්‍ය කෙනෙක්ට හරකෙක් අරන් ගිහිල්ලා දුන්නාම ගොවියා කියනවා නම් මට හරක් එපා අපේ ගෙදර හොඳ හරකෙක් ඉන්නවා කියලා හුවමාරුව සාර්ථක වෙන්නේ නැහැ. සමහර විට මෙයාට හරකෙක් ඕන වෙලාවක වී ටික අරන් ගියාම මෙයා කිව්වොත් මම මේ ඊයේ පෙරේද හරකෙක් දීලා වෙන කෙනෙක්ගෙන් වී ගත්තා මට වී එපා කිව්වොත් මෙයාගේ උවමනාව සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා දෙන්නගේ උවමනා අන්‍යෝන්‍ය වශයෙන් ගැලපෙන්න ඕනේ වීම. ඔය කෑල්ල විතරක් අහලා ලකුණු දුන්නා එක අවුරුද්දක මොකක්ද ද්වික සම්පාතය කියන්නේ කියලා. ඒ නිසා මේ පැත්ත අවබෝධ වෙන්න ඕනේ. එහෙනම් දෙන්නගේ උවමනා එකවර ගැලපීමක් වෙන්න ඕනේ කියන එක. දෙවන කාරණේ තමයි මේ හුවමාරුවේදී වෙන තව දෝෂයක් තමයි මේ භාණ්ඩ කුඩා කොටස් වලට බෙදන්න බෑනේ. දැන් මෙයාට වී බුසලක් ඕන වෙලාවට හරකෙක්ගෙන් භාගයක් දෙන්න බෑ. වී බුසල් දෙයක් හරක් එකයි නම් වී බුසලක් හරක් භාගයක් වෙන්න ඕනේ. ඒක කුඩා කොටස් වලට විභේදනය කරන්න බෙදන්න බෑ. ඒ පැත්ත. තුන්වෙනි කාරණේ හරක් අපි හිතමු වී බුසල් 100ක් ගන්න හරක් 50ක් ගෙනියන්න ඕනේ. ගෙන යාමේ අපහසුකම්, ගබඩා කිරීමේ අපහසුකම් තියාගන්න බෑ. දැන් අද මුදල් ලෝකුළු දන්නවනේ බිලියන ගාණක් එක ළඟ තියාගන්න පුළුවන් එක තැනක. ඒ නිසා මේ කුඩා කොටස් වලට බෙදන්න බැරි ඒවා, ගෙන යාමේ තියෙන අපහසුකම්, ගබඩා කිරීමේ තියෙන අපහසුකම්, මෙවැනි අපහසුතාවයන් ගොඩාක් තියෙනවා මේවා. ඒ නිසා අනිත් එක තමයි
මේ දෙන්නගේ මේ කටයුත්තේ එකගතාවයට යම් කාලයක් ගත වෙන්න පුළුවන්. දැන් සමහරට මෙයාට මේ හරකෙක් දීලා වී ගන්න ගියාම මෙයා කියන්න පුළුවන් මට හරකෙක් එපා මට ඕනේ උදළු. ඉතින් මෙයා යනවා උදළු නිෂ්පාදකයෙක් ළඟට හොයාගෙන හරකෙක් දීලා උදළු අරගෙන උදළු දීලා වී ගන්න. සමහරට එයාටත් හරක් එපා. එයා කියනවා මට හරක් නෙමෙයි මට මේ සවලක් ඕනේ. ඒ නිසා මෙයා සවල් නිෂ්පාදකයෙක් ළඟට යනවා. එතන එක වුණොත් සවල අරගෙන සවල දීලා උදළු අරගෙන උදළු දීලා තමයි වී ගන්න. බලන්න කොච්චර කල් යනවද මේක සාර්ථක වෙන්න කියලා. ඒ නිසා මේ හුවමාරුවේ අතරමැදියෙක් විදිහට ඔන්න ඔය දෝෂේ නැති කරගන්න තමා මනි කියන එක එන්නේ. දැන් C to C නෙමේ CMC. ඒ නිසා භාණ්ඩ දීලා මුදල් ගන්නවා මුදල් දීලා භාණ්ඩ ගන්නවා. ඕක තමයි හුවමාරු මාධ්‍ය කියලා කියන්නේ. ඍජු හුවමාරුවේ තිබුණු දෝෂ මග ඇරලා භාණ්ඩයකට භාණ්ඩයක් ඍජුව හුවමාරු කිරීමේ හැකියාව වර්තමානයේ දැන් මේ මුදල් නිසා තියෙනවා. ඒතර අතීතයේ මේවා වෙනුවට අතීතයේ මුලදී කාසි නෝට්ටුම තිබ්බේ නැහැ මුදල් විදියට විවිධ භාණ්ඩ වර්ග ලෝහ වර්ග පාවිච්චි කරා. ඒ නිසා අපි ඒකේ හැඳින්වීම ඔබට යොදලා තියෙනවා. හුවමාරු මාධ්‍යයක් ගෙවුම් මාධ්‍යයක් කියන්නේ අදහස් කරන්නේ භාණ්ඩසය හුවමාරුවේදී අතරමැදියෙක් ලෙස මුදල් ක්‍රියා කරන බව. මුදල් පූර්ණ ද්‍රවශීලවත්කමක් වන්නේද මේ නිසා මම මේක මුලින්ම කිව්වා. අර ඕනේ භාණ්ඩයකට සේවයකට ඍජු හුවමාරු කරනවා. දැන් ඔබට රත්තරන් බඩුවක් දීලා තේ එකක් බොන්න බෑ. සමහරට ඔබ ළඟ තියෙන ඉතිරි කිරීමේ පාස්පෝර්ත දීලා කොණ්ඩේ කපන්න බෑ. ඒ නිසා මේක ඕනම තැනක ශනිකව ඉක්මනින් මූල්‍ය ලාභ නොවිද මුදල් බවට පත් වෙනවා. මුදලේ මේ කාර්ය නිසා මුදල් වෙනත් වත්කම් වලින් පැහැදිලිව වෙන් කර ගන්න පුළුවන්. මොනවද මේන් ආර්ථිකයේ තියෙන ප්‍රතිලාභ මුදල් හුවමාරු මාධ්‍යයක් විදිහට තිබීමේ ප්‍රතිලාභ. එකක් තමයි අර භාණ්ඩ හුවමාරුවේ තිබ්බ දෝෂ එහෙම නැත්නම් භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරුවට අපි කිව්වනේ ඍජු හුවමාරු ක්‍රමයක් කියලා බාට ක්‍රමයක් කියලා. ඒ බාට ක්‍රමයේ තියෙන දෝෂ ඍජු හුවමාරුවේ තියෙන දෝෂ මග ඇරලා ඒ දෝෂ අවම කරගෙන අපට කෙලින්ම දැන් භාණ්ඩ හුවමාරුව පහසු කර ගැනීම හැකියාව තියෙනවා. ඒ නිසා මේ ක්‍රමයේ තියෙන මේ වාසිය තමයි භාණ්ඩයකට භාණ්ඩයක් ඍජුව හුවමාරු කිරීමේදී ඇතිවෙන අඩුපාඩු දෝෂ මම ගොඩක් කිව්වා ද්වීක සම්පාතයක් තියෙන්න ඕනේ කුඩා කොටස් වලට බෙදන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ දෝෂ අඩු වෙලා කෙලින්ම අපිට දැන් පුළුවන් භාණ්ඩ හුවමාරුව සිදු කිරීමක් කරන්න මුදල් මාධ්‍ය කරගෙන. ඒක තමයි තියෙන ලොකුම වැදගත්කම. ඒක වෙන විදියකින් කියනවා නම් ඇත්තටම ඉස්සරට වඩා හුවමාරුව පහසු හා කාර්යක්ෂම වෙලා තියෙනවා. ඉස්සර හුවමාරුව කරන්න කොච්චර කල් ගියාද? කුඩා කොටස් වලට බෙදා ගන්න බෑ, කල් තියා ගන්න බෑ. ඒවැය තියෙන දෝෂ අයින් වෙලා අඩුපාඩු අයින් වෙලා හුවමාරුව දැන් ක්ෂණිකයි පහසුයි. මෙන්න මේ දෙවෙනි වැදගත්කම වෙනම විභාගෙදී අහලා තිබ්බා. භාණ්ඩ හුවමාරුවේ තියෙන දෙවෙනි වාසියෙන් වෙනම විභාග ප්‍රශ්න අහලා තිබ්බා. ඒක වෙනම අවබෝධයෙන් ඔබ කටයුතු කරන්න ඕනේ. වෙනම ලකුණු 4ක් 5ක් දීපු අවුරුදු තියෙනවා. මොකක්ද දෙවෙනි වාසිය? දෙවෙනි වාසිය තමයි විශේෂයෙන්ම ඔබ දන්නවා භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු නොවි මේ අතරට මුදල් කියන මාධ්‍ය පැමිණීම තුල භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු වෙන්නේ නැතුව මේ අතරට මුදල් කියන මාධ්‍ය පැමිණීම තුල අත්වෙච්ච වැදගත් වාසියක් තමයි ශ්‍රම විභජනය විශේෂීකරණය දියුණු වෙලා මහා පරිමාණ නිෂ්පාදන බිහි වෙච්ච එක. මේක විග්‍රහ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ බලන්න උදාහරණයක් විදිහට අපි හිතමු උදැල්ලක් දීලා වීබුසලක් ගත්ත යුගයක මෙයා වී නිෂ්පාදනය අවශ්‍ය වුණේ තමන්ගේ කෑමටයි
ඊට අමතරව Tamanට මොනවා හරි වී දීලා තව දෙයක් ගන්න අවශ්‍ය වී ප්‍රමාණය විතරමයි නිෂ්පාදනය කරන්න ඕනේ උනේ. ඇයි? වී ගොඩක් වගා කරලා මොනව කරන්නද? Tamanට කණ්ඩායි තව දෙයක් ගන්න අවශ්‍ය දේ හොමාරු කරන්නයි. වී දීලා දැන් මුදල් ගන්න බෑ. උදළු නිෂ්පාදකයා උදළු නිපදවීම අවශ්‍ය වුණේ Tamanට වගාවට අවශ්‍ය උදැල්ලුකුයි උදැල්ලක් දීලා තව මොනවා හරි ගන්න අවශ්‍ය උදළුයි විතරයි. අද කොහමද? අද වී වගා කරනවා අක්කර 4500. ගොවියෙක් අක්කර 10ක් 15ක් 20ක් 50ක් වගා කරනයි. වී දීලා සල්ලි ගන්න පුළුවන්. සල්ලි ඉතුරු කරන්න පුළුවන්. සල්ලි වලින් වෙන භාණ්ඩ ගන්න පුළුවන්. සල්ලි වලින් වාහනයක් ගන්න පුළුවන්. ඒ නිසා ඕනේ තරම් වී වගා කරන්න පුළුවන්. ඔන්න මහා පරිමාණ නිෂ්පාදනය. අද සමහර විට කම්හල් කරුවෙක් එක උදැල්ලක් නෙමෙයි. උදළු 100ක් 200ක් නිපදවලා තමන්ගේ සමහරට කම්හලේ වෙන තැනකට විකුණ ගන්න පුළුවන්. සල්ලි ගන්න පුළුවන්. ඒ සල්ලි වලින් තමන්ට අවශ්‍ය වෙන බඩු ගන්න පුළුවන්. නැත්තම් සල්ලි ටික ඉතුරු කරන්න පුළුවන්. ආයෝජනය කරන්න පුළුවන්. ඒ නිසා අතීතයේ භාණ්ඩයකට භාණ්ඩයක් හොමාරු කරන යුගයේ වී නිපදෙව්වේ තමන්ට අවශ්‍ය වී ප්‍රමාණය හා හොමාරුවට අවශ්‍ය ටිකක් විතරයි. දඩයම් කරුවෙක් දඩයම් කරේ තමන්ට කණ්ඩ මස් ටිකකුයි ඊට අමතරව මස් දීලා තව මොනවා හරි ගන්න විතරයි. අද මුළු ලෝකෙටම මස් අපේන ෆාම් තියෙනවා. එය අද මේ සතුන් නැති කරලා ඒවෙන් මස් බිත්තර නිෂ්පාදනය කරලා ලෝකෙටම සපයනවා. ඒ නිසා ඔබ දන්නවා මේ මුදල් භාවිතයට එමත් සමගම ඇත්තටම මහා පරිමාණ නිෂ්පාදනයක් අවශ්‍ය වුණා. මහා පරිමාණ නිෂ්පාදනය කරද්දී තනියෙන් බෑ. ශ්‍රමය විභජනය කරන්න වෙනවා. එක එක කොටස් එක එක පුජ්‍යලයට පවරන්න වෙනවා. ඒ වගේම වඩාත් දක්ෂතා තියන අය ඒ කටයුත්තට යොදන්න වෙනවා. ඔබ දන්නවා ශ්‍රම විභජනය කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය තුල ශ්‍රමය විශේෂීකරණය කරන එක. එහෙනම් නිෂ්පාදනයේ කොටස් වලට බෙදලා ඒ අංශ සඳහා වඩාත් දක්ෂතා තියෙන යොමු කිරීමක් කරන්න වෙනවා. මෙන්න මේ කාරණා මත මේ සාධක මත ඇත්තටම ලෝකේ මහා පරිමාණ නිෂ්පාදනය බිහි වෙන්න මුදල් බලපෑමක් වුණා. මහා පරිමාණ නිෂ්පාදනයේ සඳහා අවශ්‍ය ආයුධ දෙකක් විදියට ශ්‍රම විභජනයේ විශේෂීකරණය පාවිච්චි කරා. ඒ නිසා මේ ඕන පැත්තකින් ප්‍රශ්නය අහනවා. මුදල් භාවිතය නිසා කොහොමද ශ්‍රම විභජනයේ විශේෂීකරණය දියුණුනේ අහනවා. එහෙනම් මහා පරිමාණ නිෂ්පාදනයේ සඳහා මේ මුදල් භාවිතය ඉවහල් වුණේ කොහොමද කියලා විවිධ ආකාරයේ ප්‍රශ්න අහලා තියෙනවා. ඔබට මේ ප්‍රශ්න ටික මම දාලා තියෙනවා. එහෙනම් මේ පිළිබඳ හොඳ අවබෝධයක් ඔබට තියෙන නිසා හුවමාරු මාධ්‍යයක් කියන කරුණ නිසා රටකට ආර්ථිකයට අත්වෙච්ච වාසිය තමයි හුවමාරුව පහසු වෙලා කාර්යක්ෂම වෙලා වේගවත් වෙලා. අනිත් පැත්තෙන් ඒ කියන්නේ මේ කියන්නේ බාට ක්‍රමයේ තිබ්බ දෝෂ නැති වෙලා අර ද්වික සම්පාතයක් ඕනේ නැහැ. ඒත් එක්කම කුඩා කොටස් වලට බෙදීමේ අවශ්‍යතාවය ඇති වෙන්නේ නැහැ. ඒ හැම එකක්. දෙවෙනි එක තමයි මෙන්න මේ ශ්‍රම විභජනයේ විශේෂීකරණයේ දියුණු වෙන්න මුදල් හේතු වෙලා තියෙනවා. ඒ නිසා මහා පරිමාණ නිෂ්පාදන බිහි වෙන්න මුදල් හේතු වෙලා තියෙනවා. අංක 1 බාට ක්‍රමයේ දුෂ්කරතා ඉවත් වීම. බාට ක්‍රමයේ දුෂ්කරතා ඉවත් වීම. මෙතන ඔබ ලියාගත්තා නම් හොඳයි. හුවමාරුව කාර්යක්ෂම වීම. පහසු වීම කිව්වත් කමක් නැහැ. හුවමාරුව කාර්යක්ෂම වීම. භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු කරගනිමින් තම හුවමනා සපුරාගත් ක්‍රමයේ බාට ක්‍රමයේ වත ඍජු හුවමාරුව නම් විය.
නමුත් කල්යාත්ම බාට ක්‍රමේ පහත දුර්වලතා පෙන්වු කරා. භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු කිරීම තුළ විවිධ දුෂ්කරතා අපි දැක්කා. එකක් උවමනාවන්ගේ ද්වික සමපාතයක් අවශ්‍යයි. නිශ්චිත හුවමාරු අනුපාතයක් නැහැ. වටිනාකම රැස් කර තබා ගන්න අපහසුයි. ගෙන යන්න අමාරුයි. දැන් ඉස්සර නම් ඔබ දන්නවා භාණ්ඩ කල් තබා ගත්තේ අටු කොටු වල මේවා දාලා. උතර වී ගබඩා කරලා තිබ්බ අටු වල. ඊට අමතරව කුරක්කම් තල මේවා. හැබැයි ඉතින් ඒවා නැශ්‍ය වෙනවා. එක වතුර බිඳුවක් වැටුනොත් මුළු කන්න එකම අස්වැන්න විනාශ වෙලා යනවා. එක කෘමීන් වර්ගයක් මේ නිෂ්පාදනයේට ඇතුල් වුණොත් මුළු ඔක්කොම ඉවරයි. ඒ නිසා ගබඩා කරලා තියා ගැනීමත් ඒවා අපහසුයි දැන් වගේ නෙමෙයි. ගෙන යන්න කුඩා කොටස් වලට බෙදා ගන්න අමාරුයි. හුවමාරුවට දෙගොල්ලෝ එකඟ වෙන්න කල් යනවා. මේ දෝෂ නිසා මුදල් හුවමාරු මාධ්‍යයක් විදියට යොදා ගැනීමේ දුර්වලතා මුදල් හුවමාරු මාධ්‍යයක් විදියට යොදා ගැනීම අර තිබ්බ දුෂ්කරතා ඉවත් කරන්න හේතු වුණා. හුවමාරුව පහසු වුණා ඒ නිසා. දෙක එකත් වැදගත් එකත් ලියා ගන්න එක විභාගෙදි වෙනම අහනවා විශේෂීකරණය හා ශ්‍රම විභජනය දියුණු වීම නිසා ආර්ථිකයේ නිෂ්පාදන කටයුතු කාර්යක්ෂම වීම හා ප්‍රසාරණය වීම. විශේෂීකරණය හා ශ්‍රම විභජනය දියුණු වීම නිසා ආර්ථිකයේ නිෂ්පාදන කටයුතු කාර්යක්ෂම වීම හා ප්‍රසාරණය වීම. ඒ කියන්නේ මහා පරිමාණ නිෂ්පාදනයකට මඟ පෑදුනා. ඒක යටින් තියෙනවා. මහා පරිමාණ නිෂ්පාදනයකට මඟ පෑදුනා. විශේෂීකරණය හා ශ්‍රම විභජනය දියුණු වීම නිසා ආර්ථිකයේ නිෂ්පාදන කටයුතු කාර්යක්ෂම වීම හා ප්‍රසාරණය වීම. මහා පරිමාණ නිෂ්පාදනයකට මඟ පෑදීම. මහා පරිමාණ නිෂ්පාදනයකට මඟ පෑදීම. මෙන්න මේ විස්තරේ ලියා ගන්න පුළුවන් වෙන්න ඕන ලකුණු 4ක් 5ක් දෙන සමහර අරුදුල ඇහුවා. විශේෂ ප්‍රාගුණ්‍ය ශ්‍රමික විභජනයේ සමග වෙළඳාමද එකිනෙකට බැඳිලා තියෙනවා. හුවමාරු ක්‍රමයට වෙළඳාම් කරද්දී භාණ්ඩ හුවමාරු ක්‍රමයට පැනනගෙන දුෂ්කරතා ඉවත් කිරීම මගින් මුදල් වෙළඳාමත් විශේෂ ප්‍රාගුණ්‍ය ශ්‍රම විභජනයත් පුළුල් වීමට විශාල ඉඩක් සලසා දීලා තියෙනවා. ඒ කියන්නේ වෙළඳාම කියන්නේ මේ අතිරික්ත නිෂ්පාදන අපි විකුණනවා. ඉතින් අතිරික්ත නිෂ්පාදන විකුණන්න පුළුවන් උනේ මුදල් තියෙන හින්දානේ. මුදල් නැත්තම් කාටද දෙන්නේ? ඒ නිසා විකුණ ගන්න පුළුවන් නිසා මහා පරිමාණ නිෂ්පාදන කරනවා. මේ බලන්න. මුදල් ආර්ථික ක්‍රමයක පුජ්‍යලයෝ Tamanට වඩාත් නිපුණතාව හැකියාව ඇති අංශ, ඒ කියන්නේ විශේෂීකරණය. විශේෂ ප්‍රාගුණ්‍ය සඳහා තෝරා ගන්න. මට උගන්වන්න පුළුවන් නම් මම ඒක විතරයි කරන්නේ. එයි මට මේකෙන් උගන්වලා මට මුදල් ආදායමක් ගන්න පුළුවන්. ගායකයෙක් ගීත ගායනා කරනවා විතරයි. එයින් තමන්ගේ අවශ්‍යතාවට වඩා වැඩි අතිරික්ත නිෂ්පාදනයක් වෙළඳපොළ සඳහා බී කරනවා. ඔහු මේ වෙළඳපොළ අතිරික්තයේ මුදලට පෙරලාගෙන තමන්ට අවශ්‍ය සෙසු භාණ්ඩ මිලට ගන්නවා. තව තියෙනවා. ශ්‍රම විභජනයේ වැනි සංකීර්ණ ක්‍රියාවලියක් සාර්ථක වන්නේ විශාල වෙළඳපොළක් පවතින විටදී මහා පරිමාණ නිෂ්පාදනයක් තිබ්බහම තමයි ඒකට තමයි ශ්‍රම විභජනය ඕනේ වෙන්නේ. ශ්‍රම විභජනේ සාර්ථක වෙන්නේ මේ වගේ වෙලාවක. මුදල් භාවිතය නිසා හුවමාරුව කාර්යක්ෂම වීම කරනකොට විශාල වෙළඳපොළක් විවෘත කරගන්න හැකියාව තියෙනවා. අපි එනවා මුදලේ දෙවෙනි කාර්යයට. වටිනාකමේ සන්නිධියක් වීම. දැන් මේ කාර්යයන් එකිනෙක හා බැඳිලා තියෙනවා. ඔබ මේ වචනේ අහලා තියෙනව නේද? නිදි, ඛනිජ නිදි. නිදි කියන්නේ තැන්පතු. වටිනාකමක් රැස් කරලා තියාගන්න. එහෙම නැත්නම් ධනය රැස් කරලා තියාගන්න මිනිස්සුන්ට මාධ්‍යයක් විදිහට මුදල් යොදා ගන්න පුළුවන් කියන එකයි මේ කියන්නේ. ධනය හෝ වටිනාකම රැස් කර තබා ගන්න පුළුවන්
මාධ්‍යයක් විදිහට මුදල් අපි පාවිච්චි කිරීමක් කරනවා. ඒකේ අදහස තමයි හැම වෙලාවකදීම ඔබ දන්නවා රත්තරන් බඩු වලින් ධනෙ රැස් කරන්න පුළුවන්. සමහරු ඉඩම් අරන් දාලා තියෙනවා. ගෙවල් ඔය වගේ. හැබැයි ඒ ඔක්කොටම වඩා මුදලින් ධනෙ තියා ගැනීම වැදගත් කම් කීපයකින් යුක්තයි. කියන්න බලන්න. සමහර රත්තරන් බඩුවක් කොච්චර වටිනාකම වුණත් හදිස්සිය විකුණ ගන්න බෑ. කොරෝනා සමයේ එළියට යන්න බෑ. කඩවල් වහලා සල්ලි නෑ. ඉක්මනින් මුදල් බවට පත් කරන්න බෑ. පහසු නෑ. හැබැයි මුදල් ළඟ තියෙනකොට මුදලින් ධනෙ රැස් කරලා තියා ගැනීම පහසුයි. ඉඩම් ආරක්ෂා කරගන්න බෑ ධනෙ තියාගන්න. ඒ නිසා අපිට ගොඩ ගහගෙන ඉන්න බෑ සමහර භාණ්ඩ. වාහන කීපයක මුදල් ආයෝජනය කරලා තිබ්බොත් ඒවා තියාගන්න ඕනේ ඉඩ නැහැ. ඒ හින්දා මුදලින් ධනෙ රැස් කිරීම පහසුයි. ද්‍රවශීලයි. අනිත් පැත්තෙන් මුදලින් ධනෙ රැස් කරලා තිබීම අවිනිශ්චිත බව අඩුයි. සමහර විට අපි හිතුවට රත්තරන් වලින් ධනෙ තියාගන්න පුළුවන් උඩ හදිස්සියේ රත්තරන් පවුම විශාල වශයෙන් අඩු වෙලා යන්න පුළුවන්. හැබැයි මුදලින් ධනෙ රැස් කර ගැනීම එහෙම අවිනිශ්චිත බවක් නැහැ. ඔබෙන් අහන්න පුළුවන් රබාට සමහර විට උද්දමනයකදී මිල මට්ටම ඉහළ යද්දී මුදලයාගේ අඩු වෙනව නේද කියලා. ඒක මේකේ තියෙන අවාසියක් තමයි. නමුත් අනෙක් දේවල් එක්ක බලනකොට මුදලින් ධනෙ තියා ගැනීම අවිනිශ්චිත බව අඩුයි කියලා අපි කියන්නේ. පහසුයි, ඒ වගේම ද්‍රවශීලයි. ඒ නිසා ධනෙ රැස් කර තබා ගැනීමේ ප්‍රබල මාධ්‍යයක් මුදල්. අනාගත ප්‍රයෝජනයේ සඳහා අගය හෝ ක්‍රය ශක්තිය රැස් කර තබා ගැනීමේ මාධ්‍යයක්. ක්‍රය ශක්තිය කියන්නේ ගැනීමේ හැකියාව. අවදානමකින් මෙබන් මම අර කියපු ඒවා අවදානම අඩුයි, අවිනිශ්චිතතාව අඩුයි, අපහසුතාවයේ පහසුවක් තියෙනවා. වටිනාකම රැස් කර ගන්න වඩාත් යෝග්‍ය මාධ්‍යයක් වන්නේ මුදල්. මේ ක්‍රය ශක්තිය රැස් කර තබා ගැනීමක් ලෙසද හඳුන්වනවා. මම දන්නේ කරුණ ඔබ ලියන්න ඇති. පුජ්‍යලේක්ට තම ධනය මූර්තවත්කම් හෝ මුදල් නොවන වෙනත් මූල්‍යවත්කම් ලෙස තියාගන්න පුළුවන් නම් කොටස් බලපත්‍ර, කොටස් සහතික, එහෙම නැත්නම් වෙනත් භාණ්ඩාගාර බිල්පත් වලුත් පුළුවන්. ඉඩම් ගොඩනැගිලි වලුත් පුළුවන්. එහෙත් මුදල් ලෙස රැස් කර තබා ගැනීම වඩා පහසු කාර්යක්ෂම වෙනවා. ප්‍රධාන හේතුව පූර්ණ ද්‍රවශීලතාව. කල් යන්නේ නැහැ. මූල්‍ය අලාභ වෙන්නේ නැහැ. වෙන වටිනාකමේ සම්නිධිය ලෙස මුදලේ කාර්යක්ෂම ක්‍රියාත්මක වෙන්න වටිනාකම ස්ථාවරව පැවතීම අවශ්‍යයි. කියන්නේ උද්දමනකාරී තත්වයක් නොවෙන්න ඕනේ. හැබැයි මේ කාර්ය සාර්ථකව ඉටු වෙන්න නම්. තුන්වෙනි කරුණක් ලියන්න ගිනුම් ඒකයක් වීම. එක සටහනේ තියෙනවා මම හිතනවා. මේකම සමහර තැන්වල අපි කියනවා වටිනාකමේ මිනුම් දණ්ඩක් වීම. මිනුම් දණ්ඩ මයින්ඩ පුළුවන් උපකරණයක්. ගිනුම් මේකය. සමහරු ඒකත් වැරදියට කියනවා, සමහරු ගිනුම් දණ්ඩ කියනවා, සමහරු මිනුම් මේකය කියනවා. ඒකේ නම් කියනවා. ගිනුම් මේකය. ගිනුම් දණ්ඩක් නෙමෙයි. මොකද්ද මේ? ඔබ ගිහිල්ලා අහනවා මට ජංගම දුරකථනයක් මොබයිල් ෆෝන් එකක් ගන්න ඕනේ මේ දවස්වල ඔන්ලයින් ඉගෙන ගන්න ඒවා තියෙනවා කීයද? එයා කියනවා මේ ෆෝන් එක රුපියල් 22000යි. මේ තමයි ෆෝන් එකේ මිල. එයා ඒ ෆෝන් එකේ වටිනාකම ප්‍රකාශ කරේ මොකෙන්ද? ජංගම දුරකථනයේ වටිනාකම මොකෙන්ද ප්‍රකාශ කරේ? මිල නැමැති උපකරණයෙන්. ඒ නිසා මුදලින් වටිනාකම ප්‍රකාශ කරන්න භාවිතා කරන උපකරණ මිල. ඒ නිසා ජංගම දුරකථනයක මිල 22000යි. ඔන්න වටිනාකමේ මිනුම දුරකථනයේ වටිනාකම මුදලින් ප්‍රකාශ කරනවා. නැත්තම් මොකෙන්ද කියන්නේ? ජංගම දුරකථනයක් සිප්පි කටු 2යි. ජංගම දුරකථනයක් දුම්කල 3යි. ඒතර
මුදල් වලින් මේ වටිනාකම මයින්ඩ් පුළුවන්. ඉතින් මොකක්ද තියෙන වැදගත්කම? වැදගත්කම තමයි මේ වටිනාකමෙන් මනිනකොට ඒවා ගිනුම් තියන්න පුළුවන්. හවස් වෙද්දි ජංගම දුරකථන කීයක් විකුණනවාද කියලා හවසට එකතු කරලා බලන්න පුළුවන්. ඒවා accounts වලට යනවා. අද ලාභාලාභ බලන්න පුළුවන්. ඒ නිසා ගිනුම් තබන්න ගිනුම් මේකයක් විදියට මේක වැදගත් වෙනවා. වටිනාකම මැනගන්න භාණ්ඩයක සේවයක මේක වැදගත් වීමක් වෙනවා. ඒ සෑම භාණ්ඩයකම හා සේවාවකම වටිනාකම පොදු ඒකයකින් ප්‍රකාශ හැම එකම දැන් සසඳන්න පුළුවන්. ඒතකොට ජංගම දුරකථනයේ මේ කඩේ 22000යි. එහා කඩේ 25000යි. මේ කඩේ ජංගම දුරකථනයේ සිප්පි කඩ 3යි එහා කඩේ දුම්කල 2යි. කොහොමද සහඳන්නේ? සහඳන්න බෑ. දැන් පොදු මාධ්‍යයක් තියෙනවා. මේ කඩේ රුපියල් වලින් 22000යි එහා කඩේ රුපියල් වලින් 25000යි. එහෙනම් මේක ලාභයි. ඒ නිසා මුදල් යොදාගත හැකි වටිනාකම පොදු ඒකයක් විදිහට ප්‍රකාශ කරන්න. වටිනාකම මුදලින් ප්‍රකාශ කර දෙක මිල. මේ නිසා භාණ්ඩවල වටිනාකම් අතර වෙනස්කම් පහසුවෙන් බලන්න සසඳා බලන්න වැදගත් වෙනවා. කොමාරු ඊට සාර්ථක කාර්යක්ෂම සිදු කරන්න පුළුවන්. මුදලේ ඇත්තට මේ කාර්ය නිසා තමයි කොමාරු මාධ්‍යයක් සමහර විට වටිනාකමේ සම්නිධියක් ණය ගෙවන්න පුළුවන් වෙලා තියෙන මේ කාර්ය. වටිනාකම ණය ගත්ත එකේ යගේ මයින්ඩ් බැරි නම් බැංකුවක රුපියල් කීයක් දැම්මද කියලා මයින්ඩ් බැරි නම් භාණ්ඩික වටිනාකම හොමාරු කරන්න අගේ කීයද කියලා දන්නේ නැත්නම් බෑග මේක වැදගත් කාර්යයක්. මුදලේ මේ කාර්ය ගිණුම් කරන්නේ, ජාතික ගිණුම් කරන්නේ, රාජ්‍ය අයවැය, ගෙවුම් ශේෂ හැම එකක්ම වාර්තා කරන්න හදන. මේ ඔක්කොම accounting ජාතික ගිණුම් කරන්නේ. ඊට පස්සේ රාජ්‍ය අයවැය කරන්නේ, ගෙවුම් ශේෂය කියන්නේ ගිණුමක්. මේ වාර්තා කරන්න ගොඩාක් වැදගත් වෙනවා. අන්තිම කාරණේ විලම්භිත ගෙවුම් මාධ්‍යයක් වීම. සරලව ඔබ දන්නවා අපේ ගෙදරක වුණත් මාසේ එදිනෙදා ගන්න හැම භාණ්ඩයකටම සේවයකටම සල්ලි ගෙවන්න අතේ අම්මගේ තාත්තගේ සල්ලි නැහැ. ඔබට සමහරට හැමදාම කැන්ටින් එකකින් කිරි පැට්ටයක් බොන්න මාළු පා එකක් කන්න අතේ සල්ලි නැති දවස් තියෙනවා. අපේ ගෙදරකත් හැමදාම සල්ලි නැහැ. අපි ළඟ තියෙන කඩේකට කියනවා මුදලාලි මට 10 වෙනිදා පඩි හම්බ වෙන්නේ. ඒ වෙනකල් මට ණයට බඩු ටිකක් දෙන්න. එයා පොතේ ලියාගෙන අපිට බඩු දෙනවා. කරවල කිලෝවක් ගත්තා, පාන් රාත්තල් දෙකක් ගත්තා. ඕවා. උන ණය කොච්චරක්ද කියලා දැන් එයා මයින්නවා. ඔබ සමහර විට කැන්ටින් එකට ගියාම සල්ලි නැහැ. යාළුවෙක්ට කියනවා රුපියල් 100ක් දියම් මං ලබන සතිය ගෙනත් දෙන්නම් ඔබට. උන් ඔබ ණය ගන්නවා. ව්‍යාපාරිකයෙක් බැංකුවකට කියනවා මට ලක්ෂයක ණයක් ඕනේ. මම මේක අවුරුද්දකින් ගෙවන්නම්. එමත් නැත්නම් ණයපතක් හරහා බඩු අරගෙන නියම කාලයේදී ගෙවනවා. ඒ නිසා අනාගතේ කරන්න තියෙන ගෙවීම් අද අපි කීයද කියලා බලමු. අපි මේක 10 වෙනිදානේ ගෙවන්නේ. ඒ නිසා අද අපි මැනලා තියෙනවා කීයද? මේ මුදල තව අවුරුද්දකින් ගෙවන්නේ අනාගතේ කරන ගෙවීම් අද අපි කීයක්ද කියලා බලමු. මේකට පොලියක් ඕන නම් එකතු කරොත් අපි දන්නවා 1,10,000ක් ගෙවන්න ඕනේ. ඉතින් මේ ණය ගන්න, ණය ආපහු ගෙවන්න මේක වැදගත්. ණය නිර්වචනය කරන්න කීයද කියලා මේක වැදගත්. ඒ නිසා කල් පසු වී කරනු ලබන ගෙවීම් කාර්යක්ෂම ලෙස සිදු කිරීමේ මාධ්‍යයක් ලෙස මුදල් යොදා ගන්න පුළුවන්. එනම් අනාගතයේ සිදු කරනු ලබන ගෙවීම් සම්බන්ධ ගනුදෙනු මුදල් භාවිතයෙන් සිදු කරන්න පුළුවන්. දැන් හරකෙක් ණයට ගත්තා කියන්නකෝ. හරකෙක් ඔබ ණයට ගත්තොත් කොහොමද ආපහු ගෙවන්න? ඔබ කියනවා මට හරකෙක් දෙන්න මම ලබන මාසෙ දෙන්නම්. සමහරට හරක වෙනුවට ඔබට වී දෙන්න පුළුවන්. කොහොමද මනින්නේ හරකෙක් වී කීයද? හරකව කොහොමද නිර්වචනය කරන්නේ? ඒ හරකම ආපහු දෙන්න බෑ. ඒකට වයස් ගත වෙලා. ඒ හරකට තව පැටියෙක් එක දෙන්න බෑ. අගේ දන්නේ ණය එහෙම නෑ. හරියට ලක්ෂයයි ලක්ෂෙ 110ක් පොලි 1,10,000. ඒ නිසා අර ගෙවීම් පියවන්න මාධ්‍යයක් විදියට අද ගොඩාක් ලෝකේ ණය ගනුදෙනු සිදු වෙන්නේ. ගිවිසුම් හා ගනුදෙනු වලදී බොහෝ විට ගෙවීම් සිදුවන්නේ කාලයක් ඇවෑමෙන් පස්සේ ගෙවන්නේ.
කඩේකට බඩු දාලා විකුණුවාට පස්සේ සල්ලි දෙන්නේ. ණය ගනුවා ණය හිමියා යන දෙපාර්ශවයේම අවිනිශ්චිතතාවයකින් හෝ අවදානමකින් තොරව ගෙවීම් නිම කරන්න මුදල් භාවිතය නිසා හැකියාව තියෙනවා. දෙන්නටම ප්‍රශ්නයක් නැහැ. කීයද ගත්තේ කියලා දන්නවා, කීයද ගෙවන්නේ කියලා දන්නවා. ගෙවන කාලේ අස්සම් කරගෙන තියෙනවා. මුදලේ වටිනාකම ස්ථාවරව පැවතීම මේ කාර්යක්ෂම කරන්නත් හේතු වෙනවා. නැත්තම් අද ලක්ෂයක් ගත්තාම එහෙම නැත්නම් ඔබ නිකන් හිතන්න අද ඔබ රුපියල් 100ක් යාළුවෙක්ගෙන් ණයට ඉල්ල ගත්තා. අද ඔබ මාළුපාන් 4ක් ගන්නවා මේකෙන් රුපියල් 25යි මාළුපාන් එක. මේ 100 ඔබ ලබන මාසේ යාළුවාට ආපහු දෙනවා. එතකොට කැන්ටින් එකේ මාළුපාන් එක අපි හිතමු රුපියල් 50 වෙලා. ඒතර මාළුපාන් දෙකයි කන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ ගත්ත මුදල ආපහු එහෙම්ම දුන්නට බඩුවල මිල වැඩි වුණොත් ඔබට මේ ගත්ත මුදලේ ඔබට වාසි වුණාට දුන්නේ එක්කෙනාට වාසි නැහැ. එයා එදා මාළුපාන් 4ක අගයක් ඔබට දුන්නේ. දැන් ඔබ ආපහු දෙනකොට 100ගේ මාළුපාන් දෙකයි. ඒ නිසා මේ වගේ අර වටිනාකම ස්ථාවරව තියාගන්න නම් නිතරම මේ රටේ මිල මට්ටම වෙනස් නොවි තියෙන්න ඕනේ කියලා මේ කියන්නේ. ඊට පස්සේ අපි කතා කරනවා මුදල් ආශ්‍රිත තවත් සංකල්ප කීපයක්. ඊළඟ අපි මුදල් ආශ්‍රිත සංකල්ප කීපයක් කතා බහ කරන්න. ඒකේ පළවෙනි එක තමයි ව්‍යවහාර මුදල් එමෙතන් සල්ලි කරන්සි. මේවා විවිධ නම් වලින් හඳුන්වනවා. සමහරට නියෝග මුදල් කියලා ආඥාප්ති මුදල් විවිධ නම් වලින් හඳුන්වනවා. ව්‍යවහාර මුදල් වල තියෙන්නේ එදිනෙදා ගනුදෙනු සඳහා භාවිතා කරන කාසි නෝට්ටු. මේවා නිකුත් කිරීමේ ඒකාධිකාරී බලය ඒ රටේ මූල්‍ය අධිකාරියට තියෙනවා. මූල්‍ය අධිකාරිය කියන්නේ මහ බැංකුව ලංකාවේ නම් ශ්‍රී ලංකා මහ බැංකුව. ඒ නිසා මේ කාසි හා නෝට්ටු කියලා කියද්දී එක එක රටවල මේවා වෙනස් වෙන්න පුළුවන්. ඒ රටේ භාවිතා කරන නෝට්ටු කාසි වල ස්වරූපය. ඒතර මූල්‍ය අධිකාරිය නිකුත් කරාට දැන් ලංකාවේ ඔබ දන්නවා නෝට්ටු අච්චු ගහන්නේ ලංකාවේ බියගම තියෙන ඩිලාරු කම්පැනිය කාසි නම් අපි රොයල් මින්ට් කියන කම්පැනිය අච්චු ගහන්නේ. ඒතර මහ බැංකුව තමයි ඒවා රටට අවශ්‍ය පරිදි නිකුත් කිරීම කරන්නේ. ඒතර ඇයි මේවා ආඥාප්ති හෝ නියෝග මුදල් කියන්නේ? ලංකාවේ හැම නෝට්ටුවකම ඔබ දැකලා ඇති යොදලා තියෙනවා. මේ නෝට්ටුවේ තියෙන අගය ශ්‍රී ලංකාණ්ඩුව ඇතුළත ඕනෑම මුදල් ගාණක් ගෙවීම සඳහා වළංගුයි. එකෙන් කියන්නේ මේ නෝට්ටුව රුපියල් 1000ක් මේ නෝට්ටුව අච්චු ගහන්න වියදම් වුණා කියන එක නෙමෙයි. මේ නෝට්ටුවේ ඇතුලේ වටිනාකම 1000යි කියන එක නෙමෙයි. හැබැයි 1000ක් දක්වා ගනුදෙනු කරන්න පුළුවන්. මේ සයිස්ම සමහර විට මේ ජාතියේම කොලයක මුද්‍රණය කරලා 5000 කියලා දාලා තියෙනවා. ඒකෙන් 5000ක් දක්වා භාණ්ඩ සේවා උවමාරු කරන්න පුළුවන්. මිනිස්සු ඇයි මේක පිළිගන්නේ? මෙතන රටේ මුදල් ඇමතිවරයාගේ මහ බැංකුවේ අධිපතිවරයාගේ අස්සනෙන් නියෝගයක් නිකුත් කරලා තියෙනවා. ආඥාප්ති මුදල් කියලා කියන්නේ ඒකේ ආඥාව මත මේ අයගේ නියෝග මත ලංකාණ්ඩුව ඇතුළත ඒ වටිනාකම දක්වා ගනුදෙනු කරන්න මේ නෝට්ටුවෙන් හැකියාව තියෙනවා. ඒ නිසා රටක ව්‍යවහාර මුදල් කාසි නෝට්ටු වලින් සමන්විතයි. කාසිත් එහෙමයි. රුපියල් 10 කාසිය නම් ඒකේ 10 කියලා මුද්‍රණය වෙලා තියෙනවා. හැබැයි ලෝහයේ අගේ ඊට වඩා අඩු වටිනාකමක තියෙන්න ඕනේ කියලා අපි කිව්වා. ඒතර මේවා වළංගු මුදල් සල්ලි කියන විවිධ නම් වලින් භාවිතා කරනවා. මේවා තියෙන සුවිශේෂත්වය තමයි 100%ක්ම ද්‍රවශීල බව. කිසියම් රටක් තුළ ඕනෑම ගනුදෙනුවක් පියවීම සඳහා නීතියෙන් වළංගුවේ නියෝග කොට ඇති රජය හෝ රජය වෙනුවෙන් රටේ මූල්‍ය අධිකාරිය නිකුත් කරන කාසි නෝට්ටු ව්‍යවහාර මුදල්.
වළංගු මුදල් හෙවත් සල්ලි කියලාත් කියනවා. මේවා පූර්ණ ද්‍රවශීලතාවයෙන් යුක්තයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඔබට ඒක ලියා ගන්න පුළුවන්. නිකුත් කරනු ලබන කාසියා නෝට්ටු ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල්. දැන් ඔබට නෝට්ටු කීයක් තියෙනවද? දැන් ව්‍යාපාර අධ්‍යයන වගේ වෙනනම් අහනවා නෝට්ටු කීයක් ලංකාවේ වළංගු ඒවා තියෙනවද? ඒවා. දැන් ඔබ දන්නවා තාම ලංකාවේ රුපියල් 1 නෝට්ටුව අවලංගු කරලා නැහැ. රුපියල් 2 නෝට්ටුව අවලංගු කරලා නැහැ. ඒවා තාම වළංගුයි ඇත්තටම. නමුත් ඒවා භාවිතේ නැහැ දැන්. 200 නෝට්ටුවේ ගැටලුවක් තිබ්බා ඒක මුද්‍රණය කරපු කොලේ. නමුත් 200 නෝට්ටුව අවලංගු කරලා නැහැ තාම. එතකොට මෙවැනි නෝට්ටු වර්ග ඔබට එකතු කරන්න පුළුවන්, බලන්න පුළුවන්. ඒවෙන් තමයි ඔබ පාඩමට ප්‍රායෝගිකව සම්බන්ධ වීම වෙන්නේ. ඊට පස්සේ මේ කොටසේ යටින් කියලා තියෙනවා ඔබට වර්තමානයේ සංසරණය වන සියලුම ව්‍යවහාර මුදල් වළංගු මුදල් හෙවත් ආඥාප්ති මුදල් කියලා කියනවා. හුදකලාව ගත් කල ආඥාප්ති මුදල් වලට කිසිදු නයිසර්ගික වටිනාකමක් නැහැ. ඇතුළේ යගයක් නැහැ. 10 නෝට්ටුව මුද්‍රණය කරන්න යයි රුපියල් 20ක්. ඒකේ වටිනාකම රුපියල් 20යි කොලේ. නමුත් 1000 දක්වා අගයක් තියෙනවා. ඒ නිසා භාණ්ඩ සේවා ආඥාප්ති මුදල් බාර ගැනීමට ජනතාව කැමති වන්නේ රජයේ බව තහවුරු කරලා තියෙනවා. දෙන්නේ අස්සම් කරලා. මෙවිට එහි මුහුණතේ දක්වා ඇති වටිනාකමෙහි ඇතැයි හැම දිනම විශ්වාස කරනවා. ඒ ආඥාප්තිය නිසා. මෙතනින් අද මේ පාඩම අපි හමාර කරනවා. ඔබ සැමට නැවතත් සුබ දවසක් ප්‍රාර්ථනා කරලා